ආයිබෝවන් දුවේ අද 6 වෙනි දෙවෙනි වාරයේ පළවෙනි පාඩම අවසන් කරගන්න පුළුවන් අපිට. පාඩම ආරම්භයේදීම මම දරුවන්ට මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් සහිත නිබන්ධනයක් අපේ ආයතනයෙන් සපය ගන්න කියලා තියෙනවා. ඒ නිබන්ධනය අරගෙන මේ තියෙන ක්‍රියාකාරකම් ටික දරුවෝ පුරවන්න පෙළපොත උදව්වෙන් කරන්න පුළුවන් මේක. සා පෙළපොත උදව්වෙන් කරන විදිහට තමයි මම මේක නිර්මාණය කරේ. ඒ නිසා පෙළපොත පාවිච්චි කරමින් මේක පුරව ගන්න. ඊළඟ දවසේ මම මේක සාකච්ඡා කරනවා. මෙතන තියෙනවා සුළං පෙත්තක් සැකසීම, සූර්යතාපක පෙට්ටිය උදන හදන එක, පොඩු ලිපක් හදන එක, ඒ විදිහට ක්‍රියාකාරකම් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් ඒක සපයගෙන බේස්තු ආයතනයෙන් ඊට පස්සේ මේ ක්‍රියාකාරකම් ටික ගෙදරදී ගොඩනගලා ඒ ක්‍රියාකාරකම් සම්බන්ධ අහපු ප්‍රශ්නවලට උත්තර සපයන්න. හොඳයි පුතේ. අපි අද වෙනකොට මෙන්න මේ ශක්ති ආකාර සාකච්ඡා කරලා තියෙනවා. අපිට තියෙන සුළඟ ශක්ති ප්‍රභව සාකච්ඡා කරලා තියෙනවා. ජෛවිස්කන්ධ ඊට පස්සේ පොසිල ඉන්ධන ප්‍රධානියා වෙච්ච සූර්යයා සාකච්ඡා කරලා අවසන් කරලා අද මගේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්නේ ජලයේ අන්තර්ගත ශක්තිය. මේ සුවිශේෂී ශක්තියක් හේතුව මේ ශක්තිය උදව්වෙන් ගොඩාක් රටවල් ලංකාව වගේ රටවල් ජල විදුලිය නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ මේ ජලය භාවිතය. මගේ දරුවෝ අහලා තියෙනවා. සමහර දරුවෝ බලලත් තියෙනවා ජල විදුලි බලාගාරය, වික්ටෝරියා, ලක්ෂපාන, ඒ වගේ විවිධ ජල විදුලි බලාගාර ලංකාව සතුයි. අපි බලමුද මේ විදුලි බලාගාරයක ක්‍රියාත්මක වීම සිදු වෙන්නේ කොහොමද කියලා. පුතේ මේ සාමාන්‍ය ජල රෝධයක් හදලා අපේ පුතාලා ඒක ශිෂ්‍යත්ව පන්තිවලත් දැක්කා. ওই ජල රෝධය පාවිච්චි කරලා තමයි ඩයිනමෝවක් භ්‍රමණය කරගන්නේ. එතකොට දරුවෝ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහේ මම සරල ඇටවුමක් ගත්තොත් මේ විදිහේ රෝධයකට ජල පහරක් වැටීමට සැලැස්වුවොත් තේරුම් ගන්න. මේ වගේ රෝධයකට ජල පහරක් වැටීමට සැලැස්වුවොත් මේ ජලය පහළට එනවා. එතකොට මේ රෝධය කරකැවෙනවා. එහෙම දාමුකෝ. භ්‍රමණය වෙනවා. මේ රෝධය භ්‍රමණය වෙනවා. මෙන්න මේ භ්‍රමණය වෙන රෝධයට අපිට ඩයිනමෝව කියන ව්‍යුහය සම්බන්ධ කරගන්න පුළුවන් නම් මම මේ අඳින්නේ ඒ ආකාරයේ ඩයිනමෝවක සරල රූපයක්. ඩයිනමෝ ඔන්න ඕකෙන් මේ වගේ විදුලිය ලබා ගන්න පුළුවන්. නිදහස් වෙනවා විදුලිය. ඕක තමයි ජල විදුලි බලාගාරය තේරුම් ගන්න පුළුවන් විදිහේ සරල ඇටවුමක්. මගේ පුතාලට ඔය විදිහේ ජල රෝධයක් සාධන ආකාරයේ පෙළපොතක තියෙනවා. ඒ වගේම කුඩා සුබ පැතුම් පත්වල තියෙනවා පොඩි පරිපතයක් ස්පීකරයක් එක්ක. ඒක ඉතා කුඩා විදුලි ධාරාවකින් වුණත් ක්‍රියාත්මක වෙනවා. ඒක පාවිච්චි කරලා දෙවෙනි එක හදලා තියෙනවා. ඒකේ ඩයිනමෝවක් වෙනුවට පාවිච්චි කරලා තියෙන්නේ අර අපි සාමාන්‍යයෙන් ෆ්‍රැස්වල කරකවන්න ගන්න කුඩා මෝටරයක්. හරියා. ඊට අමතරව විශාල ජල විදුලි බලාගාරයක රූප සටහන පෙන්වුම් කරලා තියෙනවා.
මම දැන් හදන්නේ අන්න ඒ ජල විදුලි බලාගාරය පැහැදිලි කරන්න. හොඳයි පුතේ. මහා පරිමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරනකොට ඉහළ ස්ථානයක ජලාශයක් හදලා ඒ ජලාශය තුල ජලය ගබඩා කරනවා. හරිද? මේක ගබඩා කරන වහින කාලයට ගබඩා කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ආකාරයට ජලය ජලාශය වලින් නිදහස් කරගන්න පුළුවන්. ඒ සඳහා මෙතනින් නිවෘත්ත කරන්න වහන්න පුළුවන් දොරවල් තියෙනවා. ඊට පස්සේ අර තල බඹරයක් නැත්නම් අර අපි කිව්ව සරලව හදපු ජල රෝධ මේ ජලය මගින් භ්‍රමණ කරකවා ගන්න. මම මේ අඳින්නේ අන්නේ ආකාරයේ ජල රෝධයක් කරකවා ගන්න. ඒ කරකැවෙනකොට මේට සම්බන්ධ වෙනවා අර මම ඇඳ විදිහේ මුලින් අර සරලව ඇඳ විදිහේ ඩයිනමෝ. විශාල ඩයිනමෝ. ඊට පස්සේ මේ ඩයිනමෝව භ්‍රමණය වන නිසා විදුලිය නිෂ්පාදනය වෙනවා. බලන්න. ජලාශය ජලය රැස් කරනවා. ඒ පහළට ලැබෙනකොට මෙන්න මේ ජල තල බඹරය නැත්නම් මේක නම් කරන්න තියෙනවා. අපි ඉඳලා ලියමු. නම් කරන්න තියෙනවා. තල බමරය තල බමරය භ්‍රමණය වෙනවා. මේ ඩයිනමෝ ඊට පස්සේ ඩයිනමෝවෙන් විදුලිය නිෂ්පාදනය වෙනවා. මගේ පුතාලා මේක මේ ප්‍රමාණයෙන් නම් කරන්න මතක තියාගන්න. පෙළ පොතේ රූප සටහන හොඳින් අධ්‍යයනය කරන්න. මේ තියෙන්නේ රූප සටහන. එහෙනම් ඉහළින්ම මොනවද තියෙන්නේ? ජලය. ජලයේ තියෙන්නේ ජලාශය. ජලය පහළට එනකොට තල බඹරේ කැරකිලා ඩයිනමෝව මගින් විදුලිය නිෂ්පාදනය වෙනවා. ජලය ජලාශයේ තියෙනවා. පහළට ගලාගෙන ඇවිල්ලා තල බඹරය භ්‍රමණය කරනවා. එතකොට ඩයිනමෝව භ්‍රමණය වෙලා විදුලිය නිෂ්පාදනය වෙනවා. ඔන්න ඕක තමයි ජල විදුලි බලාගාරයක සරලව අපි සිද්ධිය පැහැදිලි කරවතින් දකින්නට තියෙන්නේ. මගේ දරුවන්ට මගේ සටහන ඇතුලේ ජල රෝධයක් සකස් කර ගැනීමේ සරල ආකෘතියක් තියෙනවා. මේක පහසුවෙන් හදා ගන්න පුළුවන්. හදලා බලන්න. හොඳයි. විස්තරේ සම්පූර්ණයෙන්ම තියෙනවා. නූල් ඔතන කොටසක් සහ පැන්සලක් ප්ලාස්ටික් බෝතලයක් තමයි ඕන වෙන්නේ. කපා ගන්න. හදන්න පුළුවන් සරලව පහසුවෙන් රඳව ගන්නත් පුළුවන් මේක. හොඳයි මගේ පුතේ. දැන් අර රූප සටහන් ආකෘති සම්බන්ධව අපෙන් අහන්නේ ඔච්චරයි. ඊට පස්සේ අපිට තියෙන ශක්ති ප්‍රභව සුළු විස්තරයක් විතරයි තියෙන්නේ. ඒකට අදාළ විශාල ඇටවුම් ඒවා අපේ සාකච්ඡාවට ලක් කරන්න යන්නේ නැහැ. 6 වසරේදී අපිට ඒ ටික ප්‍රමාණවත්. බලමු අපිට ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා. මුහුදු රළ. මම සටහන ටිකක් කියවනවා. හරිද? මුහුදු රළ ඉතා බලවත්ය. ඒවා අධික ශක්තියක් ජනනය කරයි. ජනනය කරනවා කියන්නේ නිෂ්පාදනය කරනවා කියන එක. ගොඩාක් දරුවෝ අහනවා ජනනය කියන්නේ මොකද්ද? ජනනය කියන්නේ නිෂ්පාදනය කරනවා. මුහුදු රළ අනාගතයේදී වටිනා ශක්ති ප්‍රභවයක් වනු ඇත. මුහුදේ පාවෙන විදුලි බලාගාර මගින් මෙම ශක්තිය විදුලි ශක්තිය බවට පරිවර්තනය කර හැකිය. මේ සඳහා වාත ධාරාවක් ක්‍රියාත්මක වන තල බඹර උපයෝගී කර ගනී.
වාත ධාරාවකින් ක්‍රියාත්මක වන තල බඹර උපයෝගී කරගන්න. හැබැයි මතක තියාගන්න හැම කෙටි ප්‍රශ්න පත්‍රයේ ගොඩක් වෙලාවට අහනවා ලංකාවේ දැනට භාවිත නොවන විදුලි බලාගාරයක් මොකද්ද කියලා අහුවොත් මේ සුළං බලාගාර මේ මුහුදු රළ ලියන්න පුළුවන්. මුහුදු රළ ලියන්න පුළුවන්. ජල විදුලි බලාගාර තියෙනවා. හැබැයි මුහුදු රළින් ක්‍රියාත්මක වෙනවා ලංකාවේ නැති නිසා ඒක උත්තරයක් විදිහට අපිට ලියන්න පුළුවන්. ඊළඟට සුවිශේෂී කාරණාවක් තියෙන උදම් රළ. උදම් රළ කියන්නේ පුතේ මුහුදේ තියෙන ජල මට්ටම වරක උඩ ඉහළ යනවා වරක පහළට එනවා. මේ උස් පහත් වීම පාවිච්චි කරමින් විදුලිය නිෂ්පාදනය කිරීම. ඒකට තමයි අපි උදම් රළ කියලා කියන්නේ. අපි ඒක ටිකක් කියමු. චන්ද්‍රයාගේ හා සූර්යාගේ බලපෑම නිසා සාගරයේ ජල මට්ටම වරින් වර වෙනස් වේ. මේ වඩදිය හා බාදිය ඇතිවීම යනුවෙන් හඳුන්වනවා. වඩදිය යන ඇතිවන විට මුහුදු මට්ටම ඉහළ යයි. වඩදියේදී ඉහළ යනවා. වැඩි වෙනවා. බාදියේ ඇතිවන විට මුහුදු මට්ටම පහළ යයි. බාදියේදී පහළ යනවා. අන්නේ වචන දෙකේ තේරුම මතක තියාගන්න. වඩදියේදී ඉහළ යනවා. බාදියේදී පහළ යනවා. මොකද්ද පහළ යන්නේ? මුහුදේ ජල මට්ටම. වඩදිය ඇතිවන අවස්ථාවේදී ගොඩබිම් ඇති ජලය ඇති ජලාශයකට මුහුදු ජලය ගලා යාමට සැලැස්විය හැකියි. බාදිය ඇතිවන විට ජලාශය සිට ආපසු මුහුදට ජලය ගලා යාමට සැලැස්විය හැකියි. මෙම අවස්ථා දෙකේදීම ගලා යන ජලයෙන් තල බඹර කරකැවිය හැකියි. එමගින් නොකඩවා විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. මෙන්න සාමාන්‍ය විභාගයේදී අහන තවත් ප්‍රශ්නයක්. උදම් රළ මගින් ප්‍රයෝජනයට ගැනීමට නම් ජල මට්ටම් වල වෙනස විශාල වේ යුතුය. සමහර රටවල් අසල මුහුදේ මෙම ජල මට්ටම් අතර වෙනස මීටර 3කට වඩා වැඩිය. එහෙනම් මේ වඩදිය සහ බාදිය අතර වෙනස ගොඩාක් තියෙනවා. මේ බලාගාරත් ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ බලමු පුතේ භූතාපය. මොකද්ද භූතාපය? මේ භූතාපයට අදාළ පොඩි සටහනක් බලමුකෝ. හරිද? බලමු මේ භූතාපය කියන තාපය කියන්නේ රස. අපි දන්න විදිහට රස්නේ උණුසුමනේ. භූ කියන්නේ පොළොවට. මෙන්න මේ මහ පොළොව යට අධික උෂ්ණත්වයකින් තියෙනවා මෙන්න මේ ප්‍රදේශය. අපි ඒක ලබන අවුරුද්දේ පුතාලත් එක්ක සාකච්ඡාවට ලක් කරනවා. මෙන්න මේ ප්‍රදේශය. අපි ඒකට හරය කියලා කියනවා. අධික උෂ්ණත්වය සෙල්සියස් අංශක 4000ක විතර උෂ්ණත්වයක් තියෙන වෙලාවලුත් තියෙනවා. එතකොට මෙන්න මේ අස්සල තියෙනවා නම් ජලය ඒවට මේ උණුසුම ලැබෙනවා. එතකොට මේ ජලය රත් වෙලා ඉහළට එනවා. ඒ ඉහළට එන ජලය නලයක් ආධාරයෙන් ඉහළට අරගෙන අන්න ඒන හුමාලයෙන් අපිට තල බම්මර කරකවාගෙන විදුලිය නිපදවන්න පුළුවන්. මේ විස්තරේ මගේ පුතාලට ඕන වෙන්නේ නැහැ. මම නිකමට කිව්වේ මේ කොහේ තියෙන තාපය දෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මේ කිට්ටුවේ ඉඳලා එන වතුර පාර නිසා තමයි අර උණු වතුර වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාවේ මදුනාගල වගේ තැන්වල තියෙන උණු වතුර වලින් නිර්මාණය වෙන්නේ මෙන්න මේ අසල තියෙන ජලය ඉහළට එන නිසා. ඒ රත් වෙච්ච ජලය තමයි එන්නේ. හොඳ රත් වෙච්ච ජලය. අන්නේ ජලය අරගෙන ඒ හුමාලයෙන් තලබඹර කරකවල විදුලිය නිෂ්පාදනය කිරීම ලෝකේ රටවල් කරනවා. හැබැයි ඒකත් ලංකාවේ නෑ. බලමු. පොළොව අභ්‍යන්තරයේ අධික ලෙස උණුසුම් ප්‍රදේශ පවතී. එහි පවතින තාපය විදුලිය උත්පාදනය කිරීම සඳහා යොදාගත හැකිය. එවැනි ස්ථාන කරා නල මගින් ජලය යවු විට ඒවා හුමාලය බාටපත් වේ. ඒ ජලය යවුවාම ඒවා හුමාලය බාටපත් වේ. එම හුමාලය නල මගින් පොළොවේ මත පිටගෙන විත් තලබඹර ක්‍රියා කරවිය හැකිය. ලෝකයේ සමහර රටවල් එමගින් විදුලිය උත්පාදනය කරනු ලබයි. එහෙනම් මෙතනින් යවන ජලයේ හුමාලය නිෂ්පාදනය කරනවා. ඒක තව ටිකක් තියෙනවා නේද? බටේ කොහොම තියෙනවා. පුතාලා මේ සටහන ඕන වෙන්නේ නැහැ. මම නිකන් අර භූතාපය පැහැදිලි වෙන්න තමයි යන්නේ. ඒ ගැන කලබල වෙන්න එපා. ඔයාලා දැන සිටිය යුතු කාරණාව තමයි භූතාපය තියෙන්නේ පොළොව යට. ඒ තාපේනොත් විදුලි බලය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක ලංකාවේ නැහැ. ඒ ඇති. හරිද? ආයි කියනවා භූතාපය තියෙන්නේ පොළොව යට. ඒකිනුත් ජලය රත් කළ විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක හැබැයි ලංකාවේ නැහැ. ඒක හොඳටම ප්‍රමාණවත්. ඊළඟට තවත් බලාගාරයක් ගැන අපි කතා කරනවා. ඒක තමයි අපි අවසාන බලාගාරයේ සාකච්ඡාවට ලක් කරන ඒ තමයි
ලංකාවේ එම බලාගාර වර්ගයක් නැහැ. න්‍යෂ්ටික බලාගාරය. සූර්යාගේ සිදුවන ක්‍රියාවලිය වගේ ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට අපි බලමු පොඩ්ඩක්. සූර්යාගේ සිදුවන ශක්ති උත්පාදන ක්‍රියාවලිය කුමක්දයි ඔබ සිතුවාද? සූර්ය තාපය උපදින්නේ කිසිවක් දහනය වීමෙන් නොවේ. පරමාණු නමින් හැඳින්වෙන ඉතා කුඩා අංශු. පරමාණු ගැන කලබල වෙන්න එපා, ඉස්සරහදී ගන්නනවා. ඒ වගේම මම දැන් මේ කියන විස්තරය ඔයාලට උත්තරවලට ලියන්න ඕන වෙන්නේත් නැහැ. ඒ නිසා කලබල වෙන්න එපා. මිලාට පරමාණු නමින් හැඳින්වෙන ඉතා කුඩා අංශු තුල සිදුවන ක්‍රියාවක් වලින් මෙම ශක්තිය ජනනය වේ. පරමාණු තුල සිදුවන මෙම ක්‍රියාවේදී අධික ලෙස ශක්තිය පිටවේ. පාලනය කළ තත්ත්වයට මෙම ක්‍රියා සිදු කළොත් පිටවන ශක්තිය යම් කාර්යයකට සඳහා උපයෝග කරගත හැකි වේ. තාක්ෂණික ක්‍රම මගින් භාවිත කරමින් පරමාණු ශක්තිය ලබා ගන්නා මෙම ශක්තිය න්‍යෂ්ටික ශක්තිය යනුවෙන් හඳුන්වයි. හරියා. සමහර රටවල් විදුලිය නිපදවීම සඳහා න්‍යෂ්ටික ශක්තිය යොදා ගනී. මෙහිදී තාපය ලෙස පිටවන ශක්තිය පිටවන න්‍යෂ්ටික ශක්තියෙන් කුමාලය නිපදවනු ලබයි. කුමාලය මගින් තලබඹර කරකවා විදුලිය නිපදවයි. හරිද? මේ සඳහා සාමාන්‍යයෙන් පාවිච්චි කරන පුතේ යුරේනියම්, තෝරියම් වගේ මූලද්‍රව්‍ය. ඒවා අපි ඉස්සරහදී ලොකු පන්තිවේදී සාකච්ඡා කරනවා. දැනට මගේ පුතාලා මතක තියාගන්න මේ න්‍යෂ්ටික බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒවත් ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපි ඒකකේ අවසාන කරගෙන අවසන් මාතෘකාවට ඇවිල්ලා. මේ තමයි ජීවිතයට වටිනා මාතෘකාව. ඒ තමයි ශක්ති ප්‍රභව තිරසාර ලෙස භාවිතය. ඒ කියන්නේ අපි ශක්ති ප්‍රභව අපේ භාවිතයට ගන්න ඕන නාස්ති කරන්නේ නැතුව. තේරුණා නේද? දැන් අපි හිතමු දැන් අපේ නිවසට එන විදුලිය නිෂ්පාදනය කරන්න ලොකු මහන්සියක් දරනවා. එසා අපි නිකරුණේ විදුලිය පාවිච්චි කරොත් එහෙම නිකරුණේ බල්බ දල්වා තැබුවොත් එහෙම ඒ සඳහා යන ජලය නිකරුණේ ගලාගෙන යනවා. ඊට පස්සේ නිකරුණේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වෙනවා. එසා අපිට පුළුවන් අර අපේ අවශ්‍යතාවයට පමණක් සරලන ආකාරයට මේව පාවිච්චි කරන්න. මොකද සමහර ශක්ති ප්‍රභව වැඩිපුර පාවිච්චි කිරීමෙන් පරිසර දූෂණය වෙනවා. පොසිල ඉන්ධන එහෙම ගොඩාක් පාවිච්චි කරන සිද්ධ වෙනවා කියන්නේ පරිසර දූෂණයක් සිද්ධ වෙනවා. ඒ දහන වෙනවනේ. බලමු. යම් කාර්යයක් කිරීම සඳහා ශක්තිය අවශ්‍ය බව දැන් ඔබ දන්නවා. ශක්තිය ඔබට උදව් කරන ආකාරය පිළිබඳ නැවතත් සිතා බලන්න. ඒ ඔබට ආලෝකය දෙනවා, සිරුර උණුසුම් කරනවා, ආහාර පිසිනවා, රූපවාහිනී යන්ත්‍ර ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කරනවා, වාහන වලින් ගමන් ගෙන යනවා. මේට වසර 200කට පෙමණ පෙර ජීවත් වූයේ සිතන්නේ අවුරුදු 200කට හිටියනම් එම අවධියේදී ඔබට ශක්තිය ලබා ගැනීම සඳහා පැවති ප්‍රධාන ශක්ති ප්‍රභවය සූර්යයා. දර හා සුළඟ පමණයි. ඒවෙන් තමයි ඒ කාලේ ශක්තිය ලබා ගත්තේ. දිනෙන් දින මිනිසාගේ අවශ්‍යතාව වැඩි වුණා. එතකොට මොකද වුනේ? නව ශක්ති ප්‍රභව කෙරෙහි මිනිහාගේ අවධානයක් වැඩි වුණා. ලෝකයේ ජනගහනය දිනෙන් දින වැඩි වුණා. ඒ සමගම මිනිසාගේ ශක්තිය අවශ්‍යතාව වැඩි වුණා. ජනගහනය එන්න මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙන්න ඒගොල්ලෝගේ අවශ්‍යතාවත් වැඩි වෙනවා. සමාන ශක්ති සම්පත් භාවිත ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. දැන් අප සතු ඇත්තේ ඊටම සීමිත ශක්ති සම්පත් ප්‍රමාණයකි. පොසිල ඉන්ධන සීතා ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින ශක්ති ප්‍රභවයකි. ගල් අඟුරු, පෙට්‍රෝලියම් වායු සහ පෙට්‍රෝලියම් තෙල් සියල්ල දහනය කර අවසන් නොවන කුමක් සිදු වේද? ඒවා නැවත ඇතිවීමට වසර මිලියන ගණනක් ගත වේ. අපගේ අනාගත පරපුර විදුලි උපකරණ හෝ රථ වාහන හෝ භාවිත කිරීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. අනාගත පරම්පරාවට මේවා පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අපි මේවා විනාශ කර දැම්මොත්. එබැවින් මේවා ඉතා අරපිරිමස්මින් භාවිත කළ යුතුයි. ශක්ති පරිභෝජනය අඩු කිරීම තුළින් අපට ශක්තිය ඉතිරි කරගත හැකියි. අතීතයේදී ජීවත් වූ අපගේ ඔන වටිනා කොටසක් කියන්නේ අතීතයේ ජීවත් වූ අපගේ මුතුන් මිත්තන් ඉතා අරපිරිමස්මින් ශක්තිය භාවිත කර ඇත. ඔවුන් ඉතිරි කර තිබූ ශක්ති ප්‍රභව අනාගත පරපුරට ඉතිරි කර තැබීම අපගේ යුතුයකමකි. ඒ කියන්නේ අතීතයේ අය මුතුන් මිත්ත පාවිච්චි කරලා අපිට ඉතුරු කරා. නිසා අපිත් වගකීමක් තියෙනවා අනාගත පරම්පරාවට ඉතුරු කරන්න. මේ සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දැන් අපගේ අවධානය යොමු කළ යුතුය. එමගින් අනාගතයේදී ඇති හැකි අර්බුදකාර තත්ත්වයෙන් මිදීමට අවස්ථාව උදා වෙයි. එනම් ශක්තිය අරපිරිමැස්මින් පාවිච්චි කරන්න කියලා තමයි මගේ දරුවන්ට මේ අවසාන ඡේදයෙන් පැහැදිලි කරලා තියෙන්නේ අපේ පෙළ පොතේ. හොඳයි මගේ පුතේ. දැන් අපි සාකච්ඡා කරන්න හදන්නේ මේ ඒකගේ අවසානයි. ඒකේ අභ්‍යාස ටිකට උත්තර ටික. මොකටද? අභ්‍යාසයේ උත්තර ටික. පෙළ ගන්නකො පිටු අංක 64 අභ්‍යාස තියෙන මේ පොතේ. පිටු අංක 64.
හරි. පළවෙනි ප්‍රශ්නය ජෛව ස්කන්ධ යනු මොනවාද? මතකයිනේ අපේ පැහැදිලි කිරීමේම තියෙන්නේ ඉන්ධන ලෙස භාවිත කළ හැකි ශාක හා සත්ව කොටස්. අපි ගත්තොත් ඉන්දියාවේ අපි බහුලව පාවිච්චි කරන ගොම දාර තමයි ගොඩාක් ලොකු ජෛව ස්කන්ධයක් වෙන්නේ. අපි කුඩලිපට පාවිච්චි කර දහයිය ලීකුඩු ජෛව ස්කන්ධය. ජෛව ස්කන්ධ හා පොසිලින්දර අතර ඇති සමානකම කුමක්ද? එතකොට ජෛව ස්කන්ධ ගන්නෙ ශාක හා සත්ව කොටස් වලින්. අපි පොසිලින්දර කිව්වේ අවුරුදු මිලියන ගාණක් පොළොව යට තැන්පත් වෙලා අධික උෂ්ණත්වයකට තෙරපීමකට ලක් වෙච්ච ශාක හා සත්ව කොටස්. එතන මේ දෙකේම අන්තර්ගත වෙලා තියෙන ජීවීන්ගේ කොටස්. එහෙනම් උත්තරේ ගමු. ජෛව ස්කන්ධ හා පොසිලින්දර ඇති සමානකම සියල්ල නිර්මාණය වන්නේ ජීවීන්ගෙන්. යන වර්ග දෙකම නිර්මාණය වන්නේ ජීවීන්ගෙන්. ශ්‍රී ලංකාවේ විදුලි ජනනය කර ගැනීම සඳහා සුදුසු ශක්ති ප්‍රභව මොනවාද? සූර්ය ශක්තිය හොඳයි. ජල විදුලිය හොඳයි. සාමාන්‍ය න්‍යෂ්ටික ශක්තිය ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. උදම් රළත් පාවිච්චි වෙන්නේ නැහැ. මුහුදු රළත් පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට අපිට භූතාපයත් පාවිච්චි වෙන්නේ නැහැ. අපිට වැඩිය හොඳයි ජල විදුලියයි සූර්ය ශක්තියයි වඩා සුදුසුයි. හරියට. හැබැයි පොසිලින්දර ලංකාවේ පාවිච්චි වෙනවා. දැන් ශ්‍රී ලංකාවේ විදුලි බලාගාර භාවිත කරන පොසිලින්දර මොනවාද? ගල් ලඟුරු තියෙනවා නොරොච්චෝලේ අපි ප්‍රසිද්ධම බලාගාරය. ගල් ලඟුරු බලාගාරය එක ගල් ලඟුරු බලාගාරයයි ලංකාවේ තියෙන්නේ දැනට. ඒක නිසා ප්‍රශ්නයක් විදිහට අහනවා ගල් ලඟුරු බලාගාරය තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ඩීසල් පාවිච්චි කරනවා. මේ දැවි තෙල් කියන තෙල් වර්ග පාවිච්චි කරනවා. අපිට ගල් ලඟුරුයි ඩීසලුයි මතක තියාගත්තා නම් හරි. ඊට පස්සේ ඔබේ නිවසේ ශක්ති පරිභෝජනය අඩු කරගත ගැනීමට කළ හැකි දේ යෝජනා කරන්න. අපිට පුළුවන් නිකරුණේ දල්වා තියෙන විදුලි බබළු ඉවත් වෙනවා දමන්න පුළුවන්. ශීතකරණය නිතර විවෘත කරන්න හොඳ නැහැ. එතකොට වෙන්නේ නිතර විවෘත කරාට පස්සේ අපිට වැය වෙන විදුලි ප්‍රමාණය වැඩි. ඊට පස්සේ රෙදි මදින වෙලාවට නිවසේ අයගේ රෙදි එකවර මැද ගැනීම සුදුසුයි. අන්න ඒ වගේ ක්‍රියාමාර්ග අරගෙන අපිට ශක්තිය ඉතිරි කරගන්න පුළුවන්. අනාගතයේදී ලෝකයේ වැඩිපුරම භාවිත කිරීමට සිදුවන ශක්ති ප්‍රභවය විය හැක්කේ මොනවාද? ඇත්තටම අනාගතයේ වඩාත්ම ජනප්‍රියම ශක්ති ප්‍රභවය බවට පරිවර්තනය වෙන්නේ සූර්ය ශක්තිය. මොකද යන වියදම අඩුයි. නැවත නිපද වෙන්න යන කාලයක් ගැන කතා කරන්න ඕන වෙන්නේ. දැන් පොස්තල ඉන්ධන පාවිච්චි කරොත් එහෙම ආයිස ඒක නිර්මාණයෙන් මිලියන ගණක් යනවා. සූර්ය ශක්තිය අපිට නිරන්තරයෙන් ලැබෙනවා. ඊට පස්සේ පරිසර දූෂණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා හරියම හොඳින් අනාගත පරපුර සඳහා සූර්ය ශක්තිය හොඳ ශක්ති ප්‍රභවයක් වඩපත් වේ. ඒක තමයි මගේ පුතේ අපි අභ්‍යාස වල ලබා දෙන්න තියෙන පිළිතුරු ටික. එහෙනම් මගේ දරුවනි අපි දැන් මේම ඒකකේ අවසන් කරා. හරිද? එතකොට ඊළඟ දවසේ මගේ පුතාලා මේ නිබන්ධනයේට පිළිතුරු සපයලා තියන්න පොත බලාගෙන ඒකට උත්තර ලියන්න පුළුවන් කියලා මම කිව්වා. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරලා මේ වාරයේ දෙවනි ඒකකයට යනවා. ආලෝකය සහ පෙනීම කියන ඒකකය. ක්‍රියාකාරකම් රාශියක් තියෙන ඒකකයක්. අපිට පුළුවන් ආලෝකය සහ පෙනීම කියන ඒකකයේදී ඊළඟ සතියේ පස්සේ සාකච්ඡා කරන්න. හොඳයි එහෙනම් අපේ අද වැඩ කටයුතු අවසానයි. අපි ඊළඟ දවසේ හම්බෙමු. ආයුබෝවන්.